හරි වගේ නේද? හේමාලා ඉන්නවා. right. ඉන්නවා සර්. හරි හරි. ඔයව බලනවා මේ කවුද ලක්ෂ්මන් ආයෙ පැත්තෙන් ඔයාලට කෝල් කරා. ලක්ෂ්මන් නේනම් හරි හේමාලා මට කෝල් එකක් ගත්තා. හරි සර්. හරි. හේමාලා ඔව් සර් බලන් ඉන්නවා හේමාලා ඔයා ක්ලාස් වෙනකන්. ඔයා කො මොකද පරක්කු? නෑවිලා ගියා. මං ඇවිල්ලා ආයි මේ ඉන්ටර්නෙට් පොඩි අවුලක් වෙලා තිබුණා අයියේ දැන් තමයි හරි ගියේ. හරි. හරි එහෙනම් අපි පටන් ගමුද? පටන් ගමු මේ දැන් මෙයා සංජය එනකෝ තව විනාඩි 10ක් ඇතුළත. එහෙමද? හරි. එයා ආපහු පටන් ගමු සර්. එයා හරි. දැන් බලන්න ඔයගලන්ට මේ ස්ක්‍රීන් එක පේනවද කියලා පොඩ්ඩක්. මේ ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවා සර්. මේ සඳගුරු කියලා කෙනෙක් ඉන්නවා පේනවනේ? පේනවා. හරි. එතකොට බලන්න මේ වොයිස් එකත් ඇහෙනවද කියලා පොඩ්ඩක් කොහොම ඉන්න. This is a particularly challenging time. What role can spirituality play in helping us deal with these times? That's what every generation thinks, that their time is particularly challenging and testing time. It's the fancy of every generation, it's okay. Leaving that aside, what role can spiritual process play? It is like this. If you want to do anything well, suppose you want to drive well, the more පොඩක් ඉන්න. හරි සර් හරි. සර් ඔක වීඩියෝ වලට ගියාම තමයි ස්ටක් වෙන්නේ. ඕ දැන් මොඩි පොඩක් ස්ටක් වෙලා තියෙන පොඩක් ඉන්න. you know about your car, the better you know. ඔයාලට වොයිස් එක ඇහෙනවද? සර්ගේ වොයිස් එක ඇහෙනවා. ඒ වොයිස් එක එනවා ආයි නතර වෙනවා ආයි රන් වෙනවා. හරි පොඩක් ඉන්න මම හදාගන්න. That's what every generation thinks, that their time is particularly challenging and testing time. දැන් ඇහෙනවද? It's the fancy of every generation, it's okay. හරි පොඩ්ඩක් අමාරුයි මේක තේරුම්. Leaving that aside, what role can spiritual process play? It is like this. If you want to do anything well, suppose you want to drive well. හරි දැන් මෙතනදී මේ පුද්ගලයා ඉන්දියන් යෝගී කෙනෙක් සාමිවරේ මෙයාගේ කතා ගොඩාක් තියෙනවා මට ටිකක් හිතුණා උගලන්ත් එක්ක ඒක පිළිබඳ පොඩ්ඩක් කතා කරගන්න ඕනේ කියලා වැදගත් දෙයක් කියන නිසා එතනදී එයා කතා කරන්න යන්නේ මේ අධ්‍යාත්මික අපි කතා කරන්නේ නැවෝ මේ අධ්‍යාත්මික නායකත්වයෙන් අපි මේ කතා කරන්නේ. ඒකෝට මේ අධ්‍යාත්මය කියලා කියන එක වෘත්තීය ගෙනෙන්න කොයිතරම් දුරට වැදගත්ද කියලා තමයි මේ කියන්න උත්සාහ කරන්නේ යා. මගේ වචන ටික ඇහුණා නේද ලක්ෂ්මන්? ඔව්ද? ඇහුණා සර්. ඇහුණා සර්. ආයි කියන්නේ සර් ඒක ආයිම කියන්නේ. අධ්‍යාත්මය
වෘත්තීය මට්ටමේ කෙනෙකුට කෙසේ බලපානවද කියලා කියන එක තමයි මේ කියන්න එයා උත්සාහ කරන්නේ. දැන් අපි කිව්වා ආධ්‍යාත්මික නායකත්වය ගැන අපි දැන් කතා කරගෙන යන්නේ මේ අපි ඊයේ නතර වෙලා අපි කතා කරගෙන යන්නේ ආධ්‍යාත්මික නායකත්වය ගැන. නායකත්වය තව එක තලයකට යන්න හදන්නේ. අපි නායකත්වයේ කීප දෙයක් කතා කරා. ඒකට මේ ආධ්‍යාත්මික පැත්ත කොයිතරම් දුරට නායකයේ නායකෙට අවශ්‍යද කොච්චර බලපානවද කියලා කියන එක තමයි අපි මේ කරගෙන යන්නේ. ඒකට මේ පුද්ගලයාත් කියන්නේ අදන්නේ ඒකම තමයි. මෙයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේ අහන්නේ වෘත්තීය මට්ටමේ කල්පනාකරුවෙකුට මේ අධ්‍යාත්මික බලය නැත්නම් අධ්‍යාත්මය කියලා කියන එක ස්පිරිචුවල් කියලා කියන එක කොයිතරම් දුරට අවශ්‍ය වෙනවද වැදගත් වෙනවද කියලා. දැන් අපි දෙගොල්ලෝ එක දැන් එක මට්ටමේ ඉන්නේ. එයා විස්තර කරන්න යනවා. එයා විස්තර කරනවා මෙන්න මේම දෙයක්. එයා කියනවා හරි. අපි හිතමු ඔබට තියෙනවා වාහනයක් කියලා. ඒකට ඔබට වාහනයක් තියෙනවා. ඒත් මේ වාහනේ අපි පදවනවා. මේ පැදවීම සඳහා අපිට මොනවද අවශ්‍ය දැනගන්න? එයා මේ කියන්න හදන්නේ ඒක. අපි පොඩ්ඩක් තව ටිකක් බලමු. මම අවස්ථාවෙන් අවස්ථාවට මම පොඩ්ඩක් නතර කරලා එක්ස්ප්ලেইন කරන්නම්. මොකද ඔයගලන්ට මේක වගේ හඬ ඒ තරම් පැහැදිලි නැති වෙන්න ඉඩ තියෙන නිසා. හරිනේ? The more you know about your car, the better you know your car, the better you can drive it. Is that so? Yes? Is that so? Then, this goes for you, the better you know this one, the better you can deal with it, the better you can conduct this through the process of life. Just knowing the surface of it, you're not going to do a great job. If you just want to go to your office, maybe you just have to know where the steering wheel is and where the 2 or 3 pedals are. But if you want to put this on the Formula One track, you better know everything, all the dynamics that are functioning in the driving of a car, isn't it? හරි ලස්සන දෙයක් මෙයා කියන බොහොම සිම්පල් විදියට ලක්ෂ්මන් මේ කසුන් හේමාලා මේ දැන් එයා කියනවා ඔබ වාහනයක් පදවනවා නම් වාහනයක් ඔබ වාහනේ පදවන්නීම සඳහා ඔබට යම්කිසි දැනුමක් අවශ්‍යයි. මොකක්ද දැනුම? වාහනේ දැනුම. වෙනම අමතර දැනුම් අවශ්‍යයි මේ යනකොට තියෙන අර ලයිසන් ගන්න ඕනේ වාහනයක් කොහොමද පාරේ පදවන්නේ කියලා මේ රෝඩ් රූල්ස් තියෙනවානේ අපි කෝඩ් වේ කියලා තියෙනවානේ. ඒ කෝඩ් ඔෆ් මේක ඒක දැන් මේ හයිවේ කෝඩ් එක ඒව දැනගන්න එක්කම හරි. ඊට අමතරව මෙයා කියන දෙයක් තමයි තමාගේ වාහනේ කොයිද ස්ටියරින් වීල් එක තියෙන්නේ? කොයිද බ්‍රේක් පැඩල් එක තියෙන්නේ? එහෙම නැත්නම් කොයිද අපි ඇක්සලරේටර් එක මොකද්ද? දැන් මේක ඇක්සලරේටර් එක පාගනවා වෙනුවට බ්‍රේක් එක පෑගුවොත් බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටර් එක පෑගලා වැරදිලා කරොත් ඒකෙන් එන ප්‍රතිවිපාක අති භයානකයි. බ්‍රේක් කරන වෙලාවට ඇක්සලරේටර් පෑගුවොත් මොකද වෙන්නේ? ගොඩ දෙනෙට වෙන්නේ ඒක තමයි. එතකොට වාහනේ තවත් වේගෙන් ගිහිල්ලා අනිවාර්යෙන් විනාශකාරී ඇක්සිඩන්ට් එකක් බඩපත් වෙනවා. දැන් මම තව වැඩිමනක් දේවල් කියන්නේ. එතකොට ඒක නිසා මේ වාහනය පිළිබඳ අවබෝධයක් අපිට අවශ්‍යයි. වාහනේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි. මෙයා කියනවා දැන් ඒකත් අමතරව මේ සාමාන්‍ය වාහනයක් ධාවනය වෙන ආකාරය ගැන නෙමෙයි කියන්නේ. යම් කිසි කෙනෙක් ෆෝමියුලා 1 රේස් එකකට තමුන්ගේ වාහනය දානවා නම් ඒ ෆෝමියුලා කාස් ඒ කියන්නේ ඉතාමත්ම වේගයෙන් එනව මේ ඔය දන්නවනේ ෆෝමියුලා රේසර්ස්. ඒක මෙතනදී අපිට විශාල අවධානමක් තියෙනවා. පොඩි මිස්ටේක් එකක් පොඩි වැරද්දක් අපේ සුළු අත්හැරිද්දක් වුණොත් වාහනේ පමණක් නෙමෙයි තමුත් ඉවරයි. එතකොට වාහනය පිළිබඳ වාහනේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සාමාන්‍ය වාහනයක් යම් කෙනෙක්ට තියෙන පළපුරුද්දට වඩා දැනුමට වඩා සම්පූර්ණ දැනුමක් අවශ්‍යයි. එයා ලොකු මෙකැනික් කෙනෙක් ඔය එතන ඩ්‍රයිවර් කියලා කිව්වට එයාට වාහනේ සියලුම අංගයන් පිළිබඳ මනා දැනුමක් තියෙනවා. ඒක පාලනය පිළිබඳ පුදුම දැනුමක් තියෙනවා. ඒ වගේ දැනුමකින් නැතුව ෆෝමියුලා 1 රේස් එකට යන්න බෑ. ඒකයි මේක තමයි මේ කියන්නේ. ඒකට මෙයා කියනවා ඔබලගේ ජීවිතයත් හරියට මේ වාහනයක් වගේ කියලා. ජීවිතය වාහනේ වගේ කියලා. ඒක තමයි කියන්නේ. අපි තව ටිකක් බලමු. So if you want to be on the fast track, you need to know much more about it. If you somehow want to survive and go, you don't have to know much about it. I believe when you call yourself an entrepreneur, you're planning to be on the fast track.
If you want to be on the fast track, there should be nothing about this that you do not know. You must know how to conduct this. You must know how this will function at its optimum level. When I say optimum, see right now, if I close my eyes and stand here, if somebody walks into this hall, I will tell you what kind of person has walked into this hall. You could do well with this in your office, isn't it? right බොහොම වැදගත් මේ බොහොම සරලව කියන දෙයක් මම හරි ආසයි මේ එයා කියන දේවල් වලට ඒකින්ද මම හිතුවා බෙදා ගන්න. දැන් එහෙමනම් මේ ෆෝමියුලා 1 රේස් එකට යනකොට රියදුරාට තමුන්ගේ වාහනය පිළිබඳ අවබෝධයක් තියෙනවා වගේ තමුන්ට ජීවිතය පිළිබඳ තමුන්ගේ ජීවිතය පිළිබඳ තමුන්ට අවබෝධයක් තියෙනවා. තමුන්ගේ ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙනවා. තමුන්ගේ එයා කියන්නේ සම්පූර්ණ බොඩි එක කියලා මේ එකම විස්තර කරන්නේ සම්පූර්ණයෙන්ම තමුන් ගැන අවබෝධයක් තියෙනවා. අර වාහනේ වගේ තමයි. එතකොට දැන් තමුන් සාමාන්‍ය තත්ත්වයෙන් වැඩ කරනවා නම් අපි හිතමු දැන් අපි පොඩි ජොබ් එකක් කරගෙන සාමාන්‍ය තත්ත්වයේ ඉන්නවා නම් අර සාමාන්‍යයෙන් පාරේ යන නිකන් කාර් එකක් ගෙනියන මිනිසයා වගේ. එතන ලොකු අවබෝධයක් ඕනේ නැහැ වාහනේ පිළිබඳ. යාන්තම් වාහනේ දැන වාහනේ ක්‍රියාකාරීත්වයේ චුට්ටක් දැනගත්තම ඇති. ඒක යන්න පුළුවන් එයාට. හැබැයි ෆාස්ට් ට්‍රැක් එක දානවා නම් එහෙම නැත්නම් තමුන් ෆෝමියුලා ට්‍රැක් එක දානවා නම් වාහනේ පිළිබඳ අවබෝධය වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි. තමුන් සාමාන්‍ය තත්ත්වෙන් ඔබට ඇවිල්ලා දැන් අපි මේ හදන්නේ නායකයෙක් බවට පත් වෙන්න. ඒකට නායකයෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ හැමෝන්ටම නායකයෙක් වෙන්න බෑ. නායකයෙක් කියලා කියන්නේ එයාගේ පිටිපස්සේ මහා විශාල ප්‍රමාණයක් අනුගාමිකව ඉන්න පෙරටුව යන තැනත්තා. ඒකට මෙයා හරියට නිකන් ෆෝමියුලා ට්‍රැක් රේස් එකේ ඉස්සරින්ම යන මිනිස්සයා වගේ. ඒකට ෆෝමියුලා ට්‍රැක් රේස් එකේ යනවා නම් එයා තමුන්ගේ වාහනේ පිළිබඳ අවබෝධයක් තියාගත යුතු වගේ මේ නායකත්වයේ ගුණාංග මේ නායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන අපිට අපේ ජීවිතය පිළිබඳ අපේ කන්ඩක්ට් එක පිළිබඳ අපේ පැවැත්ම පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කොච්චර අවබෝධයක් තියෙනවද කියලා කියතොත් එයා කියනවා අපිට අර මේ ඉන්ටියුෂන් පවර් එකක් එන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැනීමක් එන්න ඕනේ මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. මේ අපේ මේ ශරීරයේ තියෙන මේ මහා ශක්ති ප්‍රමාණයක් තියෙනවා නෙමෙයි. මහා ශක්ති ප්‍රමාණයක් තියෙනවා මේ අපේ එක ජීවිතයක් කියලා කියන්නේ මහා ශක්තියින් ගොඩක්. අපි ඒව අවබෝධ කරගෙන නැහැ තාම. මේ වලින් යම්කිසි දේවල් අපි අවබෝධ කරගන්න උත්සාහ කරනවා. අපිට අවබෝධ වෙනවා. අපේ ජීවිතයේ පිළිබඳව අපිට මහා විශාල අවබෝධයක් ක්‍රමක්‍රමයෙන් ඇති වෙනකොට අපිට අර එනවා එක එක විවිධාකාරව තවත් මේ මෙතනට ඇති වෙනවා තව ශක්තිය. එයා කියන උදාහරණයකට ඔබ දැන් මෙතන එයා නැගිටලා ඉන්නවා. එයා ඇස් දෙක පියාගෙන ඉන්නේ. ඇස් දෙක පියාගෙන හිටියට එයාගේ සම්පූර්ණම ශරීරය සම්පූර්ණ අවයව හැම ඉන්ද්‍රියක්ම ඊ타මත්ම හොඳින් වැඩ කරනවා. ඒ කියන්නේ එයා දන්නවා, එයා මෙනෙහි කරනවා, එයා දන්නවා. ඒකට මේ හෝල් එකට මේම ශාලාවට කවුරු හරි පිටින් එනවා නම් මෙයා කියනවා මං ඇස් දෙක වහගෙන හිටියට මං දන්නවා දැන් මේ වෙලාවේ කවුරුත් ආවද. එයා මොන වගේ කෙනෙක්ද? මොන වගේ කෙනෙක්ද මේ ආවේ කියලා. මොන වගේ කෙනෙක්ද ආවේ කියලා. කියන්නේ ඒ වගේ පවර් එකක් තමුන් තුළ එනවා. දැන් යා උදාහරණයකට ගන්නවා මේක මහා ලොකු දෙයක් නෙමෙයි. මහා ලොකු දෙයක් හැටියට දෙන්නකොට මේක ලොකු දෙයක් නෙමෙයි. එකම දේ තියෙන්නේ තමුන්ගේ ශක්තිය ගැන තමුන් මෙනෙහි කරලා ඒක අවබෝධ කර ගැනීමයි කියලා කියනවා. මේ තව උදාහරණයකට කියනවා. දැන් ගෙදර ඇති කරන බල්ලා ගැන හිතන්න කියලා. මොනේ බල්ලා පිටින් කවුරු හරි එනවා නම් එයා බුරනවා. එයා දන්නවා මේ පිටින් කෙනෙක් ආවා කියලා. බගලට එයා දැක්කේ නෑ. අපේ ගෙදරත් මේ දැන් කියනකොට එක්කෙනෙක් විතර මගත් එක්ක මේ පැත්තට වාඩි වෙලා ඉන්නවා කෙනෙක්. හරිනේ? එයා ඉන්නේ මේක. එතකොට හැබැයි මේ වෙලාවට ඒගොල්ලන්ට එළිය පේන්නේ නැහැ. එළිය ඔක්කොම සම්පූර්ණයෙන් වහලා කරලා තියෙනවා. හැබැයි එළිය නිකන් හරි කවුරු හරි ආවොත් නැත්තම් පාදේ මොකක් හරි වාහනයක් එමුණ ගමන් මේගොල්ලෝ දන්නවා මේ වාහනය අලුතෙන් මේ තැනට ඇවිල්ලා තියෙන පුද්ගලයෝ අලුතෙන් ඇවිල්ලා ඉන්න පුද්ගලයෝ මේගොල්ලෝ මේ සාමාන්‍ය මේ පැත්තට එන අය නෙමෙයි බව. ඒක නිසා මේ අය මහා කයියෙන් බුරලා එතනට යන්න උත්සාහ කරනවා. එහෙම නැත්තම් ගෙදර කෙනෙක් එනවා නම් එයා බුරනවා අමුතු ආකාරයට. ඒකට මෙයාට මේ දැක්කේ නැති වුණාට S2 දැක්කේ නැති වුණාට මෙයාගේ
මෙයාගේ මේ ගතින් එයාගේ මනසින් එයාට අවබෝධයක් ලැබෙනවා. ඉතින් එයා කියන්නේ මේක මහා ලොකු දෙයක් නෙමෙයි. හැබැයි එකම දේ තියෙන්නේ අපේ ශරීරය පිළිබඳ. අපේ මේ ජීවිතය පිළිබඳ. මීට වඩා අපි දැනුවත් වෙන්න ඕනේ කියලා තමයි මේ කියන්නේ දැනට කියාගෙන යන්නේ ඒකයි. අපි තව පොඩ්ඩක් බලමු. ඒ ටික තේරුණා නේද මේ කසුන්? හිමවාලා ඉක්මනින් රෙස්පොන්ස් කරා. හරි නේද? මං කියන දේ ඇහුණානේ නේ? හරි. තේරුණා සර්? No. In your business, somebody walked into your place. If you just look at him, you know what has walked into your office. Would it be a big thing? Oh, what should I do? What great yoga should I do? No, this is not the quality of a yogi. Even your dog knows this. Yes or no? Your dog is sitting under the sofa, somebody came at the front door, he knows who has come. Yes or no? Why is it that you're missing out, I'm asking? You're missing out because you have messed up your mind in such a way. If you just learn to handle this properly, you will see human perception is such that you don't have to struggle with every little thing. The stress and nonsense that you're going through in life is simply because this has not been sufficiently explored. So spiritual process does not mean looking up or looking down. It means looking inward, because the more you know about it, the more efficiently and more successfully you can conduct this. It doesn't matter what qualifications you have, it doesn't matter what accumulated information you have in your head. Essentially, your success is determined by how this one is right now. Yes or no? Yes. And how to keep this one in the highest possible level of alertness and balance. Exhibit. හරි. තවත් දුරට යා ඒ පිළිබඳ අවධානයෙන් කියනවා. ඒ කියන්නේ මහා තමුන්ට ක්වොලිෆිකේෂන් තියෙන්න පුළුවන්, තව සුදුසුකම් ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. ලයිෆ් එක්ස්පීරියන්ස්, අනම්මනම් අධ්‍යාපන, වෘත්තීය මට්ටම, අධ්‍යක්ීම්, සුදුසුකම් රාශියක් ගොඩක් තියෙන්න පුළුවන්. මේ මොනවා වුණත් ඒ ඉච්ඡදුර නැතත් තමුන් ගැන දන්නවා නම්, තමුන්ට දන්නවා කියලා කියන්නේ තමුන්ව පාලනය කරන්න පුළුවන්. තමුන්ගේ මනස දැන් මම එතනට තමයි මම එන්න හදන්නේ. දැන් මම ඊයේ කතා කරනකොට ඔබලාට කිව්වා අපි කාරණා තුනක් ගැන කතා කරන්න ඕනේ කියලා. මතකද කාරණා තුන තමුගේ ජීවිතය තුළ? ලක්ෂ්මන්? කාරණා තුන සර්? mind, body and spirit. Mind, body and spirit. ඒ කියන්නේ මනස, ශරීරය සහ ආත්මය කියලා කියන කාරණා තුන. ඔව්. එතකොට මේ කාරණා මේ තුනකින් තමයි අපේ ජීවිතේ හැදෙන්නේ. එතකොට මෙයා මේ එන්නේ එතනට තමයි. දැන් මෙයා තාම මේ මයින්ඩ් බොඩි ගැන වැඩි කතා බොඩි ස්පිරිට් ගැන කතා කරේ නෑ. දැන් ටිකක් වචනයක් කිව්වා ස්පිරිට් කියලා. දැන් මේ එන්නේ එතනට. ඒ කියන්නේ දැන් අපි කියනවා නම් අපි සම්පූර්ණ ශරීරය කියලා, ශරීරය පමණක් නෙමෙයි මයින්ඩ් බොඩි ඇන්ඩ් ස්පිරිට් කියලා මේ තුන වර්ගයේම තියෙනවා අපේ ඇඟ තුල. ඒව ක්‍රියාත්මක වෙනවා. ඒව අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා සමානක් අයගේ බැලන්ස් විදියට මේක යනවා. එතකොට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් අපේ ජීවිතය සාර්ථක කරගන්නට මූලිකම දේ ඒකයි කියලා මේ කියන්නේ. එතකොට අර හරියට එයා ගත්ත උදාහරණය වගේ කාර් එකක ෆෝමියුලා 1 රේස් එකේ යන කාර් එකක් වගේ. ඒකට අපිට මොන තරම් ෆාස්ට් ගියත් ප්‍රශ්නයක් නෑ. අපි දන්නා ඒක හසුරන ආකාරය. එහෙනම් හිතන්නකෝ දැන් ජෙට් එකක යන පයිලට් වගේනේ. එතකොට අපිට මොන ෆාස්ට් ට්‍රැක් එකේ අපි ෆාස්ට් ට්‍රැක් එකේ දාන්න අපි අවබෝධයක් තියෙනුනේ අපිම ගැන. දැන් එහෙම නැති වුණාම තමයි මෙයා කියන්නේ අපි මෙස් අප් කරගෙන මෙතන ඉන්නේ කියලා. අපි සම්පූර්ණයෙන් වැඩි අනාගෙන තියෙන්නේ. අපි ක්වොලිෆිකේෂන් නෝ යම්කිසි කාරණා කීපයක මත පමණක් රැඳිලා අපි බලාපොරොත්තු වෙනවා ෆාස්ට් ට්‍රැක් එකේ ගිහලා මහා දේවල් කරගන්න බැරි වෙනවා ගොඩ දෙනෙක්. හේතුව මෙන්න මේ සිම්පල් කාරණාව අපි අවබෝධ කරගත්තේ නැති නිසා. මේක මටත් කියන්නේ අපි වෙන වශයෙන් දැන් අපි කතා කරලා මට අවබෝධයක් තිබුණා.
උනට දැන් මේ සිම්පල් විදිහට මෙයා විස්තර කරනකොට මම හිතුවා ඒක හරි ලස්සනයි මේ විස්තර කිරිල්ල කියලා. මහා විශාල දේවල් නෙමෙයි කරන්න තියෙන්නේ. මුලින්ම ඔබලාව හඳුනා ගන්න. ඔබලා හඳුනා ගන්නවා නම් ඔබලා. එතකොට ඔබලාට පුළුවන් ඔබලාගේ මේ අර ජීවිතය හරි බැලන්ස් කරගන්න. මේ බැලන්ස් කිරීම තමයි මූලිකම කාරණාව මෙතනින් වෙන්නේ. අපි තව පොඩ්ඩක් එයාගේ වචනේ අහමු. තව චුට්ටි වෙලාවක් තියෙනවා. Endurance and equanimity. If you do not know this, you will be only successful by chance. And even if you are successful, anyway you will suffer it. You will not enjoy it. හරි. ඒ කියන්නේ එහෙම නොදන්න අයත් සමහරක් අය අපි කියන සාර්ථකත්වයට පැමිණලා තියෙනවා. එයා කියන්නේ එවැනි සාර්ථකත්වයක් ලබා ගන්න අය සාර්ථකත්වයට වඩා තියෙන එතන සෆරින් එකක් කියලා. ඒකට තව පොඩ්ඩක් මම ඇඩ් කරන්නම්. අපි හිතනවා අපි යම්කිසි තලයකට පැමුණාම අපි සාර්ථකයි කියලා. අපි හිතමු අපි ඔෆිස් මට්ටමින් ගත්තොත් අපි හිතනවා අපි ආයතනය තුල අංශයක් බහර වැඩ කරන ලොකු පුද්ගලයෙක් බවට පත් වෙනවා. අංශ ප්‍රධානී. නැත්නම් චීෆ් ඔෆිසර් තත්ත්වයට පත් වෙනවා. අපි හිතනවා එයා අපි එතනට ආවොත් අපි සාර්ථකයි කියලා. ඒත් එතනින් හිතන පුද්ගලයා නැත්නම් අපි ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලන්ගේ මැනේජර් කියලා කියන්නේ. ඔයගොල්ලන්ගේ ඩිවිෂන් එකේ ඉන්න ඔයගොල්ලන්ගේ ඉන්න සුපර්වයිසර්. ඔයගොල්ලන්ගේ බොස්. ඒතකොට එයා හිතනවා මම මේ මෙතනට ආවා ඒ උනට මදි මෙතන මට කියලා. හරිද? එයාත් බලනවා තව ටිකක් උඩට යන්න. එයා බලනවා එතන උඩ තලයකට යන්න. ඒ උඩ තලයේ ඉන්න මිනිහා බලනවා තවත් උඩ තලයකට යන්න. එතකොට මේ ආදි වශයෙන් මෙතන ලොකු තරංගයක් තියෙනවා. දැන් අපි යම්කිසි දෙයක් ඇචීව් කරාට දැන් මෙතන මේ විභාග ඔක්කොම පාස් වෙලා අපි ලොකු තලයකට ආවට අපි එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ නේ. සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක ලබා ගන්නකන් තමයි අපි බොහෝ අරගලෙක දෙන්නේ. ලබා ගත්තට පස්සේ ඒක දවස් දෙක තුනකින් අමතකයි. අපි බලනවා ඊට එහා තලයට යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ දිනපතාම අපි කරන්නේ මේ සෆරින් එකක් තමයි මේ කියන්නේ. අපි සාර්ථකයි කියලා කිව්වට සාර්ථකත්වයක් නැහැ. ඒ වෙලාවට පේන මතු පිටින් පේන සාර්ථකත්වයක් තමයි කියලා මෙයා කියන්නේ. ඒ මොකද සාර්ථකත්වයක් අපි ලබාගෙන තියෙන්නේ අර මේ හරියට මේ තමුන්ගේ ගැන අවබෝධයක් නැතුව තමුන්ගේ ජීවිතය පිළිබඳව තමුන්ගේ මේ හැම දෙයක්ම මනස හැම දෙයක් ගැන අවබෝධයක් නැතුව ලබා ගන්න බයි chance ලක් එකකින් වගේ දෙයකින් ලබා ගන්න chance එකක් නේ. ඊට අමතරව යම් කිසි කෙනෙක් ඇත්තම සාර්ථකත්වයක් කියලා අදහස් කරන්නේ. තමුන් මෙන්න මේ ටික හසුරවන්න පුළුවන් නම් තමුන්ගේ ජීවිතය තමුන් තේරුම් ගන්න පුළුවන් නම් ජීවිතයේ තියෙන ඒක තියෙන ශක්තියන අවබෝධ කරගෙන ඒ ශක්තියින් තුල යම්කිසි දේවල් කරන්න උත්සාහ කරනවා නම් අන්න එතනදී එයා සාර්ථකත්වයක් පැමිණෙනවා කියලා තමයි මේ කියන්නේ. මේක ඉතින් අධ්‍යාත්මික පැත්තෙන් විස්තර කිරීමක් නැත්නම් මේක තර්ක කරන්න පුළුවන්. ඉතින් විවිධ තර්ක අපිට ගේන්න පුළුවන්. කෙසේ වෙතත් එතනදී දැන් තවදුරටත් මම ඒක විස්තර කරද්දී මට හිතෙන්නේ අර මම කිව්ව අපි කලින් කතා කර අධ්‍යාත්මික පැත්ත අධ්‍යාත්මික නෙමෙයි මේ මනස ශරීරය සහ අපි කිව්වා මනස ශරීරය සහ ආත්මය කියලා. ඒකට මේ අංශ තුන ගැනම අපි වෙහෙසිලා ඒ අංශ තුනම ගැනම අවබෝධයකින් යුතුව කටයුතු කරනවා නම් අපි යන්න යම්කිසි ප්‍රමාණයකට අර අපේ ගැන අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපේ ගැන අපි කවුද කියලා අපි දන්නවා. අපේ ශක්තියන් අපි හඳුනගෙන තියෙනවා. ඒ අනුව සාර්ථකත්වය ලබා ගැනීමට පහසු වෙනවා. ඒක තමයි මේ කියන්නේ. මොකක් හරි දෙයක් එතනදී දෙයක් ලබා ගත්තද මේ ලක්ෂ්මන් අනිවාර්යෙන්ම මේ කියන ඉස්පිල්ලක් පාපිල්ලක් නෑ අර අහගෙන ඉන්නේ. ඔව්. ගත්තද කියලා අහනවා අනිවාර්යෙන් ගන්නවා. ඔව්. ඒකදී මේ අමුතු තලයේ කියනකොට මේ ඔය සර් ඔහම කියනකොට මේ යෝගියාගේ මේ යෝගී මේ දැන් මේ දේශනාව පවත්වපු එක්කෙනා කියපු දෙයි සර් කියපු දෙයි මගේ ජීවිතයට ගැලපෙන්නේ කොහොමද කියලා තමයි මම හිතන්නේ. අනිවාර්යයෙන්. අනික බොහොම වැදගත් වෙනවා. මොකද මේක දැන් මමත් මේක කලින් මේ පාඩම ඉතින් දැන් අවුරුදු ගානක් තිස්සේ අපි කරා මම ගන්නලා තියෙනවා. ඒනට මේ විදිහට මෙන්න මේ යෝග මේ තුමාගේ කතන්දරයකුත් එක්ක මටත් ඒක අමුතු අත්දැකීමක් බවට පත් වුණා. තව ටිකක් මම මගේ මේ දැනුම සහ මගේ දේවල් දැන ගැනීම සඳහා
ඉතින් ඒකින්ද මම හරි මේ සතුටු වෙනවා ඒක ඕලන් සමග බෙදා ගැනීම. මොකද අපි මේ ඒක තමයි වැදගත් වෙන්නේ. අපි බෙදා ගැනීම නෙවෙන්නේ, බදා ගැනීම නෙමෙයිනේ. ඉතින් ඒකින්ද මේ ඕගොල්ලෝ දැන් හතර දෙනයි අපි මෙතන ඉන්නේ. හතර දෙනා හිටියට මම හිතනවා අපි මේ විශාල දෙයක් අපි මේ පොඩි මේ මිනිත්තු දෙකෙන් තුنين එයා කියන දේ ලොකු හරයක් ලොකු ගැඹුරක් අපිට තියෙනවා. අපිට නැවතත් අපිට හිතා බලන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. මේ මොනවා ගැනද? තමුන් ගැනම. තමුන් ගැනම අපි හිතන්න ඕනේ තමුන් කවුද කියලා. ඉතින් මට සමහර වෙලාවට මම මේ ප්‍රෝග්‍රෑම්ස් කරලා තියෙනවා ඔබ කවුද කියලා. ඔබ කවුද කියලා කියන ප්‍රෝග්‍රෑම් එක මම කරලා තියෙනවා සමහර කාලෙට. ඒතරදී මම මෙතනින් එහාට ගිහිල්ලා මේ ඒගොල්ලන්ට විස්තර කරනවා ඔබ කවුද කියලා ඔබලා හඳුනා ගන්න කියලා. ඉතින් මේ ඒක මට මේ මම ඉගෙනුම මේකේ මම වේදී එනකොට මට ආයි ලස්සනයි මේකට තවත් ටිකක් අපිට මට තල්ලුවක් තියෙනවා මට ඒ ඔය මොකද පාඩම උගන්වන පාඩම තවත් හොඳට ළමයිට කරන්න පුළුවන්කමක් තියෙන නිසා මේ විදියට ඔබ කවුද කියලා. ඒක ඔබ හඳුනා ගන්න ඕනේ. ඔබ උගත් කෙනෙක් නම් ඔබ හඳුනා ගන්න ඔබ කවුද කියලා. මේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. අපි හඳුනාගෙන නැහැ අපේ තියෙන කුසලතාවයන් අපේ තියෙන දේවල් අපි හඳුනාගෙන නැහැ. එතකොට අපි හඳුනා ගන්නවා නම් අපිට මේ ගමන මීට වඩා පහසු වෙනවා. දැන් ඔයගලන්ට නැවත පේනවද මගේ ස්ලයිඩ් එක? මගේ ස්ලයිඩ් එක පේන්නේ නෑ TP විතරයි පේන්නේ. ස්ලයිඩ් එක පේන්නේ නෑ. ස්ලයිඩ් එක පේන්නේ නෑ. මොකද මම ෂෙයා කරා නැවත මම අතරින් එළියට ආවිල්ලා බලමු තා පොඩ්ඩක් කියමු. හරි ඒක මම ඒක ඉග්‍රේට් එකක් එක්ස්ප්ලেইন කරා. දැන් හරිද? නෑ තාම නෑ. පොඩ්ඩක් ඉන්න. හරි ඒක රෙස්පොන්ස් කරනකම් මම තවදුරටත් කතා කරගෙන යන්නම්. එහෙමනම් අපි මූලික තියෙන්නේ අපි නායකත්වයේ කෙරේ යන මේ ගමනදී අපි හිතන්න ඕනේ මේ ඔක්කොම පස්සේ කළා. අපි නායකත්ව ගුණාංග හැමදේම ගැන කතා කරනවා. එතනදී මූලිකව අවධානයක් යොමු කරන අපි අනිත් අයගේ නායකත්ව ගුණාංග ගැන බලනවා. ඒ අය කොයිතරම් දුරට නායකයෝ කොහොමද ඒගොල්ලෝ නායකයෝ වුණේ? ඒගොල්ලන්ගේ තියෙන ගුණාංග මොනවද? ඒ ගුණාංග අපි දන්න නායකත්ව ගුණාංග හා සසදන්න අපි උත්සාහ කරනවා. ඒ දේවල් ඔක්කොම අපි කරනවානේ. ඒ අනුව අපි කියනවා මේ අපි කලින් ඊයේ කතා කරපු විදිහට අර සිටුේෂනල් ලීඩර්ෂිප් එක ගැන කතා කරා, ට්‍රාන්ස්ෆෝමේෂනල් ලීඩර්ෂිප් අනමනම් ඔක්කොම ලීඩර්ෂිප් ගැන කතා කරනවා. ඔක්කොම හරි. ඒ ගැන අවබෝධයක් තියාගන්න. දැන් පේනවද ස්ලයිඩ් එක? නැසත් ඒක පේන්නේ මේ එක වෙලාවක සර්ගේ මේ ඩිස්ප්ලේ එකේ වැටෙන සර්ගේ දැන් ඔය පේන ලොකු ෆොටෝ එක. දැන් එතනින් අයින් වෙලා TP කියන අකුරු දෙක විතරක් පේනවා නිකන් බ්ලැක් පස්බිමක. ඔව්. එහෙම නැත්නම් සර් ලොග් අවුට් වෙලා ආයෙන්න එතකොට ඒත් හරියන්න ඉඩ තියෙනවා. ඔව් නේද? ඔව්. දැන් මේකේ අපිට ටෙක්නිකල් ෆෝල්ට් ආව ගමන් අපි කරන ටක් ගාලා ලොග් අවුට් වෙලා ආයෙ ලොග් වෙනවා. එතකොට හරියනවා. හරියනවානේ. ඔව්. දැන් අපි ලයින් එකේ ඉන්නවනේ සර් ලොග් අවුට් වෙලා ආයෙ ලොග් වෙන්න. හරි ඔව්.
ස්ලයිඩ්ස් පේනවනම් කියන්න. පේනවනම් කියන්න. ස්ලයිඩ්ස් පේනවද? පේනවද? දැන් පේනවද? ස්ලයිඩ්ස් පේනවද? සර් පේන්නේ නැහැ. හරි පොඩක් ඉන්න. මම ලොග් අවුට් වෙලා එන්නම්. රයිට් සර්.
හෙලෝ මේ කසුන් ඇහෙනවද? හෙලෝ ඇහෙනවා ලක්ෂ්මණේ. කසුන් විනාඩි 15ක් ගන්න කිව්වා. දිල්රුක්ෂ ඇහෙනවද? පොඩක් සම්බන්ධ ඇහෙනවා. මේ සර්ගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා ආපහු වෙනවා කියලා දැන් වෙලාව 7:25යි. හරියටම 7:40ට එන්නකෝ. අර අනිත් ගෝතයෝ ටිකටත් එන්න කියන්නකෝ මේ නිකම් මේ කහගෙන ඉන්න තියෙන එක මුන් එන්නේ නැහැනේ පන්තියට. අයියෝ කියලා වැඩන්නේ අපරාධේ තියෙන්නේද? ඒකනේ මේ වැදගත් මේ ලෙසන් එක ගන්න මේ දෙන්න ලීඩර්ෂිප් මේ නිකම් මේ තියරි ඉගෙන ගත්තයි කියලා ඔෆිස් වලට ගිහලා කරන්න බෑනේ මේකේ තියෙන ස්කිල්ස් ගන්න බෑ. ඒවනේ ඇප්ලයි කරන්න වෙන්නේ. දැන් කොහොම හරි කියලා අනිත් කට්ටියට තව විනාඩි 15කින් ලොග් වෙන්න. හරියටම ලොග් වෙන්න. හරියටම විනාඩි 15කින් ලොග් වෙලා ඉන්න ඕනේ. හරියට විනාඩි 15කින් ලොග් වෙන්න ඕනේ. හරිද? හරි.